Okay, we try to discuss the past papers and the Python part of the past papers. අපි දැන් මේ යන්නේ past paper Python පැත්ත කතා කරන්න. Python එකේ කොටස කතා කරන්න. නිසා සමහරට past paper ඇති නැතුණත් අපි මේ paper එක ගමු. So we started 2011. 2011 මම ඉංග්‍රීසි එක ගත්තා. නමුත් ඔයගලන්ට සිංහල එක තියෙනවා නම් සිංහල එකෙන් බලා ගන්න පුළුවන්කම තියෙනවා. හරි? ඒක නිසා අපිට ඒක බලා ගන්න පුළුවන්. Okay, we go for 2011. ප්‍රශ්න ගොඩක් තිබ්බා මේකේ. අපි අරන් ගන්නකොට ප්‍රශ්න අංක 20. Question number 20. ටක් දාලා ප්‍රශ්න ගන්න මට chat එකට උත්තරේ දාන්න. Get the question number 20, put the answer into chat. Chat එකට උත්තරේ දාන්න ටක් ගාලා ප්‍රශ්න අංක 20. We look at the answer for this one. Question number 20. What is asking which is the correct program? මොකද දැන් නිවැරදි program මොකක්ද කියලා අහනවා. අපිට දැන් එක එක බලන්න පුළුවන් නේ. දැන් පළවෙනි එක උත්තරේ වැරදි. මොකද 4 එකක් දාව අතට තල්ලු වෙනවා. මේක වැරදි. මෙතන වැරදි. ඒක වැරදි. එතකොට මේකත් වැරදි මේකත් වැරදි. දෙකම එක වගේනේ. ඒක මේ දෙක වැරදි මොකද 4 එකක් දැම්ම අතට තල්ලු වෙනවා. ඒක වැරදි. තුන්වෙනි එක හරි වගේ පේනවා. හතරවෙනි එක වැරදි. මොකද 4 එකේ තියෙනවා මොකද්ද? මෙතන කොලන් එකක් ඕනේ. ඒක වැරදි. මෙතන පස්වෙනි එක වැරදි. මෙතන මේක ඉන්ඩෙන්ට් එක වැරදි. So හරියක මොකක්ද අංක 3. So number 3 is the correct one. Then we are going to next question 21. That is about programming concepts. මොකද අපි කොටස් තුනක් නේ කතා කරන්නේ. Python, flowchart, pseudo. ඒ නිසා බලන්න මේකේ උත්තරේ. Question number 21. සිංහල එකත් මම උනා ෂෙයා කරන්නම්. විශේෂ මේ වගේ ප්‍රශ්නයක් තියෙන්නේ අපිට. උත්තර දාලා ප්‍රශ්න අංකෙත් එක දාලා ලේසි නැත්නම් පස්සේ දාලා ඉස්සරහට ගියම ප්‍රශ්න අංක හොයාගන්න බැරි වෙනවා. 21. මේ සිංහල එක මේ ෆ්ලෝ එකේ අඳින විදිය වැරදි. ඒක හිතන්න එපා දැන්ට. ෆ්ලෝ chart අඳින විදිය පොඩි වැරද්දක් තියෙනවා. හරි. මෙතන ඉංග්‍රීසි එක
So we try to see how this works and find out the answer. මේ කතාව බලන්න මොකද කියන්නේ මේ කියනවා මේකේ නේද which of the following statement about the algorithm represented by the flow chart is incorrect වැරදි එක මොකද්ද කියලා අහනවා හරිද වැරදි එක මොකද්ද කියලා අහනවා නිසා අපිට හොඳින් තේරුණා වැරදි එක අහන්නේ අපි ඉස්සලා රන් කරලා බලමු මේ flow chart එක මේ අගයන් දාලා මොකද වෙන්නේ කියලා හරි ඉස්සලා බලන්න it stops when the user enters the value -1 ඍණ එක දැම්මොත් මේක නතර වෙනවා අය බලන්න මොකද වෙන්නේ කියලා දැන් මෙතන අපි කියනවා let x equal 5 x කියන්නේ කීයද 5 x කියන්නේ 5 I have a positive integer can you guess it දැන් මේක නිකන් ප්‍රශ්නයක් නේ අහන්නේ මේක ඉතින් මොනවාකද වැඩක් නැහැ guess it yes කියනවා නැත්නම් no කියනවා මොනවාකද ඉතින් වැඩක් නැහැ ඒකද හරි ඒක නිකන් null එක මොකද වැඩක් මෙතනට එනවා get a number y from the user y වල ලක්කමක් ගන්න දැන් මේ ඉතා වැදගත් මේ flow chart අඳින විදිය වැරදි කියන්නේ. ඇයි දන්නවද? සාමාන්‍යයෙන් මේ ඉර මෙතනට එන්න බෑ. ඒක ටිකක් මම දැන් කියනවානේ මේ ඉර මෙතනට එන්න බෑ. ඒක වැරදි. මේ ඉර එන්න ඕනේ මෙතනට එන්න ඕනේ. ඒක තමයි හරි තැන. මෙතන ගහන්න එපා ඒක තාක්ෂණිකව වැරදි. ඒක මතක තියාගන්න එක මේ වැරදි. කොහොමද අපි x එක ගත්තා. x එක 5යි y එක ගත්තා. දැන් අපි අගයක් දානවා y එක. දැන් මෙයා කියන්නේ මොකද්ද? ඍණ එක දාන්න y එකට. ඍණ එක දැම්මා. මානවා is y less than 0. y එක බිඳුවට අඩුද? ඔව්නේ. ඕනම් මොකද වෙන්නේ? yes උනා ස්ටොප් කරා. ඊළඟට මේ තැන්වල මෙහෙම දෙපැත්තකින් මෙතන එන්න ගහන්නත් බෑ. ඒකත් කරන්න. එන්ඩ් එකට එක පැත්තක් එන්න පුළුවන්. හරිද? එන්ඩ් සාණෙන් එන්ඩ් එකට තියෙන හැමසෙම එන්ඩ් එකට එන්න ඕනේ ස්ටොප් එකට එන්න ඕනේ. මෙහෙම එක පැත්තකින්. ඉතින් මෙහෙම දෙපැත්තකින් එන්න ගහන එක මෙහෙම ගහන එක මේක වැරදි. කමක් නැහැ දැන් අපි කියනවා හරිය කියලා. හරිද? ඒක කමක් නැහැ. එතකොට මේක දැන් නවතිනවනේ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ වාක්‍යය. හරි. නේද? it stop when user enter -1. මම දැන් නවතිනවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. flow chart එක අඩුපාඩු වැරද්ද තියෙනවා. නමුත් වැඩ කරනවනේ කොහොමද? හරි. බලලා මැටියෙන් හෝ මීයන් අල්ලයි නම් කියලා. හරි. ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි එක. It stops when the user enters the value 5. පහ දැම්මොත් නතර වෙනවා. අපි දැන් බලමු පහ නතර වෙනවා කියලා. හරි. දැන් x කියන්නේ 5යි. දැන් 5 දැම්මා. මෙතනට ආවා. නෑ just 5 නේ. නිකන් පහනේ දාන්න. හරිද? මේ ඔරිජිනල් පේපර් එක. හරිද? මේක ඔරිජිනල් පේපර් එක. හරිද? මේක ඔරිජිනල් පේපර් එක. එතකොට දැන් අපිට පහ දාන්න. හරි? දැන් මේක x එක 5යි, y එක 5යි. දැන් 5නේ තියෙන්නේ. 5 කුඩාද 5ට? නෑ. එහෙනම් ඇතුළට එනවා. මෙතනට එනවා. මෙතන අහනවා 5 සමානය 5නද? yes. yes. එතන you are correct. stop. එහෙනම් ඒකත් හරිනේ. ඒකත් හරිනේ. ඒකත් හරි. හරිද? දැන් අපි යනවා තුන්වෙනි එකට. තුන්වෙනි ස්ටේට්මන්ට්. මේකේ උත්තරේ 3 මම මේක තියලා හතරට යන්නම් බලන්න. හරිද? අපි හතරට යන්න බලන්න දැන් it gives the message you are very close when the user enters 6. 6 දැම්මොත් අපිට එනවලු you are very close කියලා. අපි දාමුකෝ එහෙනම් මේකට 6 දාමුකෝ. මෙතනට එන්නේ. 6 කුඩාද බිඳුවට? නෑ. දැන් මෙතනට එනවා. x සමානයි y ද? නෑ. මෙතනට එනවා. කියනවා is y න x. y කියන්නේ කීයද? 6යි. x කියන්නේ 5යි. උත්තරේ කීයද? 1යි. උත්තරේ 1යි. අහනවා y න x less than 3. less than 3. හරිනේ නේද? less than 3 නේ. එහෙනම් මොකද මේක print වෙනවනේ. මේක print එහෙනම් මේ වාක්‍යයත් හරි. මේ වාක්‍යයත් පේනව නේද? අපි යන්නේ අන්තිම ස්ටේට්මන්ට් එකට. if the value entered by the user is 8, it allows the user to enter another value. 8 දැම්මොත් තව සංඛ්‍යාවක් දාන්න අවස්ථාව දෙනවා. එහෙනම් අපි බලමු මේකට ගිහිල්ලා x එක 5යි y එක 8යි. මෙතනට ආවා 8 කුඩාද බිඳුවට නෑ. මෙතනට ආවා x සමානයි y ද? x කියන්නේ 5යි
y කියන්නේ 8යි නෑ මෙතනට ආවා y ln x y කියන්නේ කීයද 8යි x කියන්නේ 5යි උත්තරේ කීයද 3යි දැන් අහනවා y ln x less than 3 3නේ ආවේ 3 කුඩායි 3ද නෑනේ නෑ එහෙනම් මොකද වෙන්නේ මෙතනට එන්න ඒ කියන්නේ මෙතනට එනවනේ ආයෙසරයක් හරිද ඒ කියන්නේ තව ලකම දාන අවස්ථාව දෙනවනේ අවස්ථාව දෙනවා ඒ කියන්නේ එහෙනම් මේකත් හරි වැරදි මොකක්ද එහෙනම් 3 අපි තුන අරන් බලමු මොකද වැරදින්නේ කියලා හරිද it gives the message you are very close when the user enters the value 9 9 දැම්මොත් කියනවලු මොකද්ද you are very close කියලා 9 දැම්මොත් අපි නම් බලමු එක මොකද වෙන්නේ කියලා එහෙනම් x කියන්නේ 5යි y කියන්නේ 9යි මෙතනට ආවා 9 කුඩාද බිඳුවට නෑ මෙතනට ආවා x සමානද y ට නෑ මෙතනට ආවා y ln x y කියන්නේ කීයද 9යි x කියන්නේද උත්තරේ කීයද 4යි නේද 4යි දැන් අහනවා මේක y ln x less than 3ද නෑ 4 තියෙන්නේ එහෙනම් යන්නේ කොහෙද no පැත්ත no කියන්නේ මේ පැත්තට එන්නේ එහෙනම් මේ මැසේජ් එක print වෙනවද මේක print වෙන්නේ නැහැ මෙයා කියනවා print වෙනවලු මෙයා කියනවා print වෙනවලු එහෙම වෙනවද එහෙම වෙන එහෙනම් උත්තරේ වශයෙන් ගන්න අංක 3 හොඳට බලන්න මේ incorrect සිංහල පේපර් එක ගත්තොත් තියෙන්නේ වැරදි ප්‍රකාශය මොකක්ද කියලා නිසා අපිට ඉතින් මේකට ටිකක් වෙලා යනවා හැබැයි අපි ප්‍රැක්ටිස් කරොත් මේක ඉතලා කියන්නේ නැහැ if you practice this one you don't get that much of time you can easily do that හරිද ඔය ප්‍රශ්නාංක 21 අපි එක යනවා ප්‍රශ්න පත්‍රයේ 37 ප්‍රශ්නයට 37 ලේසි ප්‍රශ්නයක් අහන්නේ සංකල්ප ප්‍රශ්නයක් අහන්නේ තියරි ප්‍රශ්නයක් අහන්නේ 37 ඉස්සද data types අහන්නේ බලන්න අපි යන්නේ ප්‍රශ්නාංක 37ට we're going to discuss question number 7 it is asking different type of data types නේද different data types මොනවද data type තියෙන්නේ numeric තියෙනවා numeric දෙකයි තියෙන්නේ අතරම තුනක් අපි කියන්නේ numeric දෙකයි මූලික එකක් තමයි integer අනිත් එක float නැත්නම් අපි තව අතර complex numbers ඒක අපි ගන්නෙ නැහැ අපිට ඒකත් ඕනනම් ගන්න පුළුවන් හරි so normally we have numeric type that is basically integers and the float ඉතින් මේ තියෙන්නේ මොකද්ද numeric type එකක් float එකක් මේක numeric float නැත්නම් numeric integer ඒක පැහැදිලි ඊට පස්සේ අපිට එන්නේ අපි කියන collection කියලා නැත්නම් array කියලා collection නැත්නම් array අතරම collection බාර ගොඩක් තියෙනවානේ එකක් මොකද්ද list අනිත් එක tuple අනිත් එක dictionary that is set නේද එකක් list එකක් හදන්නේ කොහොමද normally use the square bracket list එකක් හදන්නේ මොනවෙන්ද square bracket එක tuple එකක් හදන්නේ simple bracket එක නැත්නම් bracket නැතිද නේද simple bracket නැත්නම් bracket එකක් නැහැ dictionary එක කොහොමද හදන්නේ curly braces හැබැයි dictionary ගොඩක් වෙනස් මොකද list එකයි tuple එකයි සමානයි within the square bracket or the simple bracket we put data just put in the comma අපි ගන්න මොකද්ද list එකයි tuple එකයි comma ලකුණු දදා දත් දෙක ලියනවා ඒව ඕන જાතියක් වෙන්න පුළුවන් ඒ කියන්නේ ඒවා numbers වෙන්න පුළුවන් string වෙන්න පුළුවන් list එකක් වෙන්න පුළුවන් නැත්නම් tuple එකක් වෙන්න පුළුවන් හරිද පැහැදිලිනේ එතකොට දෙවෙනි එක මොකක්ද නම් මේකේ අනිවාර්යෙන් මේක list එකක්. එතකොට අපි තුන්වෙනි එක dictionary වෙනස තමයි dictionary ඇතුලේ මොකද වෙන්නේ? We have a special combination. Key and the value.
key එකක් තියෙනවා colon එකක් දාලා value එක ලියනවා. දැන් මෙච්චර සරපස දැන් අහන්නේ නැහැ මේ 2011 හරිද? But you have to have the understanding of that one. අපිට ඒක තේරුම අවශ්‍යයි. ඒ කියන්නේ මම මේක පැහැදිලි කරන්නේ. අපි නිකන් ප්‍රශ්න ගන්නවා නේ. ප්‍රශ්නේ ඇතුළට ගිහලා ගන්නවා. සෙට් එක කොහොමද කරන්නේ? සෙට් එකක් නිකන් හදන්න බෑ. සිම්බල් එකක් නැහැ. සෙට් එක පාදන්නේ සෙට් කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරනවා. අපිට ලිස්ට් එකක් ඕන නම් ගන්න පුළුවන්. ලිස්ට් කියන ෆන්ක්ෂන් එක. අපිට ටියුපල් එකක් හදලාදී ටියුපල් කියන ෆන්ක්ෂන් එක. ඒ වගේම සෙට් එක හදන්න පාවිච්චි මොකද්ද? සෙට් කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්න ඕනේ. නිකන් සිම්බල් එකකින් අපිට සෙට් එකක් හදන්න බෑ. හරිද? You can't make a set using a simple symbol. You have to use the set function for that. හැබැයි ලිස්ට් එකක් ටියුපල් එකක් අපිට හදන්න පුළුවන්. ස්ට්‍රින්ග් එකක්. හැමෝම ස්ට්‍රින්ග් එකක් කියන්නේ මොකද දානවා? එක සිංගල් කෝඩ් නැත්නම් ඩබල්. දැන් අපි ඇත්තටම ලිව්වොත් අපි නිකන් ලිව්වොත් අපි මෙන්න මෙහෙම කතාව ලියලා තිබ්බනම් මේව 10 ලියලා අපි මේ quotation mark දාලා තිබ්බනම් මේක දැන් නියුමරික් එකක් නෙමෙයි. මේක ඉන්ටිජර් එකක් නෙමෙයි. අපි ගොත් x සමානයි 10 කියලා මේක මොකද්ද? string variable එක. හරිද? ඒකයි වැදගත්ම කාරණා. So this is a string variable, you have to understand that. එහෙනම් මේක උත්තරේ මොකද්ද? පළවෙනි එක float එකක්, දෙවෙනි එක list එකක්, තුන්වෙනි එක fiction එකක්. එහෙනම් උත්තරේ අංක 1. පැහැදිලිනේ? ප්‍රශ්න ගැටලු මොනවද තියෙනවද? අපි යම් පොඩක් බලන්න මේ 44% අපිට උත්තරය ලියා ගන්න පුළුවන්ද කියලා. 44 මේ programming ගැන පොඩි අදහසක් දෙන ප්‍රශ්නයක්. 44 45 දෙකම බලන්නකෝ. ඉතින් 44 බලන්න. Okay, we are trying to get the question number 44. 44 නේ. මම දැන් මේකේ කරුණු ටික ටක් කරලා කියාගෙන යනවා. මම ඒකයි වැදගත් වෙන්නේ. මොකද මෙතනදී අපිට වැදගත් මේ කියන කතාව. When you look at the programming languages, normally they are called as translators. අපි සාමාන්‍ය programming language වලට කියන්නේ translators කියලා. Language translators. නැත්නම් programming languages. Normally when you look at the translators, we say there are basic two types. මූලික වර්ග දෙකක් තියෙනවා කියලා කියනවා. සමහර වෙලාවට තුනක් කියලා කියනවා. Some people say there are two basic types. What are these two types? One is compilers, සම්පාදක, අනිත් එක interpreters. Artha vinyasa. Normally people say there are two types of language translators or computer languages. Two types. One is the compilers, other one is the interpreters. අපසන කියනවා මේ භාෂා පරිවර්තක නැත්නම් පරිගණක භාෂා ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ප්‍රධාන වර්ග දෙකක්. එකක් කියන්නේ සම්පාදක කියලා compilers, අනිත් එක අර්ථ වින්‍යාස interpreters. So what are the features of these two? දැන් මේ translator කියන වචනේ හැදෙන්නේ converting a high level language into machine code. ඔතන අදහස. So what is the translator means? Converting high level language into machine code. That's a basic idea. දැන් මූලික අදහස මොකද්ද මේකෙදී? ඉහළ මට්ටමේ භාෂාවක ලියපු වැඩසටහනක් පත් කරනවා මොනවා බවටද? යාන්ත්‍ර භාෂා කේත බව. ඔතන සරල අදහස. Converting a high level programming language code into machine code. ඔතන අදහස. මේ translator අදහස මොකද්ද? ඉහළ මට්ටමේ පරිගණක භාෂා ලියපු වැඩසටහනක් පරිවර්තනය කරනවා යාන්ත්‍ර කේත බව. දැන් මේක තව වචන කියලා assembler කියලා වචනයක් තව තියෙනවා. assembler කියලා වචනයක් තියෙනවා. ඒක පාවිච්චි කරන්නේ මේ assembly කියන භාෂාවෙන් program එකක් ලියුවොත් ඒක පත් කරනවා නම් යාන්ත්‍රිකයද බවට ඒක අපි කියනවා assembler කියලා. Assembler is the tool which will convert assembly programming language code into machine code. තේරුණාද? මම දැන් නිකන් ඇන්දොත් මෙතන තියෙනවා assembly code, assembly language code, assembly code. මෙතන තියෙනවා මොනවද? machine code, යාන්ත්‍ර කේත. මේ පරිවර්තනය කරන්නේ කවුද? assembler. ඔබ බලන්න. Here we have assembly code, here we have machine code. Assembler will translate assembly coding into machine code. මේක රූපෙන් තමයි ලේසි. ඕකට මම කියන්නේ මගේ මොලේ තියෙන රූප සටහන. හරිද?
එතකොට මෙතන මොකද්ද මේ කතාව කියන්නේ? Here we have high level language code. High level coding මෙතන තියෙනවා. මෙතන මොකද? machine code මෙතන තියෙනවා. machine code මෙතන තියෙනවා. මෙතන තියෙන්නේ මොකද්ද? එක්කෝ compiler එකක් නැත්නම් මොකද්ද? interpreter එකක්. මේ තියෙන high level language code, මේ තියෙන machine code, මෙතන මොකද්ද? එක්කෝ compiler එකක් නැත්නම් interpreter එකක්. ඔය අදහස ගන්න. හරිද? ඔය මම කියපු වාක්‍ය දෙක මේ ලියුවේ රූපේ. Now we know how the compilers work. කොහොමද compilers වැඩ කරන්නේ? compilers කරන්නේ මොකද්ද? මෙතන තියෙන program code එක මේ compiler work. මෙතන අපිට මොකද්ද? source code. In the compile language we say source code. ප්‍රභවකයේදී. It has to be converted into a object code. මේක බලමු object code එක. මෙතන මොකද්ද? source code එක ප්‍රභවකයේදී. මෙතන මොකද්ද? object code එක විෂයකයේදී. නැත්නම් වස්තුකයේදී. source code ප්‍රභවකයේදී. මෙතන මොකක්ද තියෙන්නේ? object code වස්තුකයේදී. So compiler will convert whole source code into a single object. So compiler will convert complete source code into a single object. සම්පාදනය කරන්නේ මොකද්ද? මේ තියෙන ප්‍රභවකයේය පත් කරනවා තනි වස්තුකයේය බව. object code එක බව. So whole source code, complete source code. The whole source code will be converted into a single object code. Simply, the object code can be executed by the system. सामान्यයෙන් මේ object code එක වස්තුකයේය පරිගණකයේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. හරිද? ක්‍රියාත්මක කරන්න පුළුවන්. Normally, the object code can be executed in the machine. සාමාන්‍යයෙන් මේ වස්තුකයේය පරිගණක මේ ක්‍රියාව කරන්නේ කවුද? කවුද මේ කරන්නේ? compiler. තව පුංචි දෙයක් තියෙනවා. additional දෙයක්. මේ object code එක පත් කරන්න ඕනේ ඇත්තම executable file එකක්. So this object code should be converted into executable file. මේවා පත් කරන්න මොකද්ද? ක්‍රියාත්මක කරගන්නවා. මේක කරන්නේ කවුද? linker කියන program. linker. ඇත්තටම linker කියන එක කරන්නේ සරල වැඩ දෙකක්. එකක් තමයි මේ ලින්කින් කරන වැඩ දෙක එකක් තමයි මේ ඔබ්ජෙක්ට් කෝඩ් ගොඩක් තියෙන්න පුළුවන් නේ. මේ ඔක්කොම එකතු කරගන්න. එකතු කරන් පත් කරනවා තනි executable file එකක්. ඔයාලා මතකයි මම පුංචි කරනවා DLL කියලා. මතකද ඔයාලා DLL කියලා කියන්නේ? Dynamic Link Libraries කියලා. අපි කතා කරේ Python වලදී. දැන් ඔයගොල්ලෝ program එක ලියද්දී අපිට අපේ main program එක තියෙනවා. අපිට මේකට පුළුවන් libraries එකතු කරගන්න. libraries දෙකක් තියෙනවා. එකක් static library අනිත් එක dynamic library. උතර මට ඕන නම් පුළුවන් මට අතිරේක ෆයිල් ටික මේකට දාන්න පුළුවන්. ලින්කින් කරන්නේ මොකද්ද? මේ අතිරේක ෆයිල් වලට එකතු කළා ඔක්කොම එකතු කළා තනි executable ෆයිල් එකක් exe ෆයිල් එකක් හදනවා. ඒතර ඇත්තටම මේකනේ කම්පයිලර් කොටස් දෙකක් තියෙනවා. compiling process එකයි linking process එක. සම්පාදකයේ කොටස් දෙකයි. එකක් සම්පාදනය කරන කොටස අනිත් එක linking. ඒක අබද්ද කොටස. තේරුණාද? අපි ගොඩක් කතාන්නේ compiling පැත්ත විතරයි. We are basically discussing about the compiling part. link කතා කරන්නේ අපි ගොඩක් වෙලා. මොකද compiling process එක ඇතුලේ link එක තියෙනවා ගොඩක් වෙලා. හරිද? නැද්ද මේ කියන කතාව? මේක දැන් උපසතන. We have the source code here. This is the compiler. Compiler convert that into a single object code. Then there will be some other files will be there. Connecting all the other files here with the linker that convert into a exe file. මෙතන තියෙනවා ප්‍රභවකයේය සම්පාදනය මේක පත් කරනවා වස්තුකයේයක් බවට වස්තුකට සම්බන්ධ කරනවා බාහිර පුස්තකාල ගොනු library routines කියලා library routines ඒවා එකතු කරනවා මේකට නැත්නම් additional file එකතු කරනවා මේක හදනවා මොකද්ද exe file මේක link. ඒතකොට link කොටස් function දෙකයි. compiling and linking. හැබැයි ඉතින් ගොඩක් compilers වල linking පහසුකම තියෙනවා. ඒ නිසා අපි දෙයක් වශයෙන් ගන්නෙ නෑ ගොඩක් වෙලාවට. පැහැදිලිද?
ඕක තමයි පළවෙනි වාක්‍යය. අපිට ඉන්නෝනේ මේ ෆන්ක්ෂන් එක මොකද්ද කම්පයිලර්. දැන් සමහරට අපිට මේක පහුවේ කාලේ අතෑරුණා මගේ අරුණා තේරුණා දැන් මේක තේරුම් ගන්න උත්සාහ කරනවා. දෙවෙනි එකවත් අපි කිව්වේ ඉන්ටර්ප්‍රිටර්. how the interpreters will function. මෙතන දෙනවා අපි මොකද්ද source code එක interpreter එක converting this one into line by line machine executable format. तो මේක අර අලුත් ෆයිල් එකක් හදන්නේ නැහැ. තේරෙනවද? ඉන්ටර්ප්‍රිටර් එකේ අලුත් ෆයිල් එකක් හදන්නේ නැහැ. එයා මොකද කරන්නේ? මේ source code එක පේලියෙන් පේලිය ක්‍රියාත්මක කරනවා. Interpreter will execute the program line by line. එනිසා අපි එකදී යට source code කියන්නේත් නැහැ. අපිට source program එක කියලා කියන්නේ. source program. source code කියන්නේත් නැහැ අපි යට. තේරුණාද? ප්‍රභව වැඩසටහන. ප්‍රභව කේත කියන්නේත් නැහැ. මොකද එයා කන්වර්ට් කරන්නේ. පැහැදිලිද? तो අපි ගත්තොත් දැන් Python ගත්තොත් Python කියන්නේ මොකක්ද? compile interpreter. Python කියන්නේ interpreter. එයා මොකද ගන්නේ? පේලියෙන් පේලිය රන් කරනවා. හැබැයි C language එක compiler. Pascal කියන්නේ compiler. Java කියන්නේ මොකද language ගන්න? interpreter එක. PHP කියන්නේ interpreter එක. දැන් මේ එක එක වාසිය තියෙනවා. Java is a interpreter. PHP also an interpreter. වෙනවනේ. දැන් මම ලයිස්තුකුත් මම දෙන්න ඇති කතා කරද්දි හොඳද? C language එක, Pascal language එක, COBOL language එක ඒ ඔක්කොම වැටෙන්නේ compiling පැත්තට. දැන් අපි ගත්තොත් ඇත්තටම දැන් Visual Basic ගත්තොත් Visual Basic වල ඇත්තටම මේ දෙකම තියෙනවා. compiling part එකත් interpreting part එකත් තියෙනවා. දැන් basic language එක ගත්තොත් basic language එක මූලිකව interpreting language. දැන් Visual Basic වලට එද්දී Visual Basic මේකේ compiling part එක තියෙනවා. එහෙමද? එතකොට අපිට ඒ ගැන පොඩි අදහසක් එන්න ඕනේ. දැන් ඊළඟට මේකේ වාසිය අවශ්‍ය මොනවද? දැන් assembler එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. assembler will convert assembly code into machine code. ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද assembly භාෂාව වැටෙන low level වලට දැන් භාෂා වර්ග දෙකයි ආශ්‍රය low level high level. low level එකේ භාෂා වර්ග දෙකයි තියෙන්නේ. machine code එකයි assembly එකයි. high level එක තමයි ඔක්කොම අනිත් ඔක්කොම high level වලට. අපි ආයෙ වෙන් කරන language generation පහකට first gen second gen third gen fourth gen fifth gen කියලා. first gen වලට අයිති වෙන්නේ machine code, second gen වලට අයිති වෙන්නේ assembly, third gen කියන්නේ ඔක්කොම high level language. fourth gen වලට අපි කියනවා visual languages, fifth gen අපි කියනවා artificial languages. වෙනවනේ. ඒක මේ තමයි අපි කතා කරන මේ language category. categorization of language. භාෂාව වර්ගීකරණය කරනවා. එකක් කියනවා පහළ මට්ටමේ භාෂා, එකක් ඉහළ මට්ටමේ භාෂා. පහළ මට්ටමේ භාෂා දෙකයි තියෙන්නේ. එකක් යාන්ත්‍ර භාෂාව, අනිත් ඇසෙම්බලි භාෂාව. ඉහළ මට්ටමේ විතර ඔක්කොම භාෂාවනේ ඉහළ මට්ටමේ. ආයතන භාෂා පරම්පරාවලට වෙන් කරනවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි කියලා. පළවෙනි පරම්පරාව කියන්නේ යාන්ත්‍ර භාෂාව, දෙවෙනි මට්ටම දෙවෙනි පරම්පරාව කියන්නේ ඇසෙම්බලි භාෂාව, තුන්වෙනි මට්ටම කියන්නේ සාමාන්‍ය භාෂාව. Pascal අයිතින තුන්වෙනි භාෂාවට, තුන්වෙනි පරම්පරාවට, හතරවෙනි පරම්පරාවට. අපි කරන්නේ visual language කියලා. මේ දෘශ්‍ය පහසුකම් දෙන භාෂාව කියලා කියන්නේ. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා මේ පැහැදිලිව සමහර තැන්වල. ඒවා දෘශ්‍ය භාෂා. ඒතර හතරවෙනි පරම්පරාවේ භාෂා අපි කියන විශේෂම visual basic වගේම ඒවා හිතන හතරවෙනි පරම්පරාව. ඊට පස්වෙනි පරම්පරාව කියන්නේ මේ කෘත්‍රිම බුද්ධිය සහාය දක්වන භාෂා. විශේෂම අපි කියනවා SQL වගේ ඒවා. නැත්නම් single line command. තනි පේලිය command තියෙනවා. එක පේලියක්. ඒක SQL වගේ ඒවා. ඒවා අපි කියන්නේ single line. මේවා හැඳින්වීම සමාන්තරව පොඩ එහාට මෙහාට වෙනවා. ඒක නිසා අපිට පොඩ්ඩක් ඒවා නේද? බලන්න වෙනවා. හරි. එතකොට දැන් අපිට තව මේක ගොඩක් කතා තියෙනවා මේක අපිට ඉගෙන ගන්න වෙන. තව ගොඩක් කතා තියෙනවා. විශේෂයෙන් අපි කතා කරන්නේ මේ compiler සහ interpreter වෙනස්කම් මොනවද? වාසිය අවශ්‍ය කතා කරමු. නේද? අපිට අතකට පුංචින මේ errors කියනවා. program errors කියනවා.
error වර්ග කීයක් තියෙනවද? errors වල කීයක් තියෙනවද? 3ක් තියෙනවනේ. මොනවද මේ? syntax errors, logical errors, runtime errors. කාරක ඍජු දෝෂ, තාර්කික දෝෂ, දාවන කාල දෝෂ. හරි? දැන් බලන්න ඕගොල්ලෝ දැන් මේ ඔක්කොම ඕගොල්ලන්ගේ මතකයට දැන් එන්න ඕනේ. group washing ඇදෙන්න. මේ ඔක්කොම එකට එකක් සම්බන්ධයි. මම කියන්නේ අපි past papers discuss කරද්දී වැදගත්කම තියෙන මේ මුල් paper වලදී අපි ගොඩාක් කතා කරනවා. ගොඩාක් මතක් කරනවා. මොකද ඒ උදව් කරනවා ඊළඟ paper වලට. හරිද? දෙස්සට මම මෙතන කතා කරන්නේ. හරිද? So if you look at the program, there can be 3 types of errors. Syntax errors, කාරක ඍජු දෝෂ, logical errors, තාර්කික දෝෂ, runtime errors, දාවන කාල දෝෂ. ඒක දන්නවනේ මම. අපි දැන් කතා කරොත් මේ compiler සහ interpreter අතරදී මේ errors වැඩ කරන්නේ කොහොමද? දැන් logical errors වල ප්‍රශ්නයක් නැහැ. කොහෙ ගියත් එකයි. runtime errors කොහෙ ගියත් එකයි. syntax errors වලදී මේ දෙක වැඩ කරන්නේ දෙවිදිහට. compilers මොකද වෙන්නේ? When it finds a syntax errors in the compilers, the compiling process will be stopped. සම්පාදකයේදී අපිට හම්බුන කාර්ය දෝෂයක් සම්පාදන ක්‍රියාව නතර කරනවා. මොකද හදන්නේ තනි ඔබ්ජෙක්ට් ෆයිල් එකක් නේ. එයා සම්පාදනය කරනවා. අපි වැරද්ද නිවැරදි කරාට පස්සේ අය මොකද කරන්න ඕනේ? You have to recompile it. නැවත සම්පාදනය කරන්න. ප්‍රතිසම්පාදනය කරන්න. මොන බලන්න. When you are using a compiler, if it finds some kind of a syntax errors, it stops the compiling process. So then, after correcting the errors, you have to recompile it. ඒ කියන්නේ object code එකක් තුල කිසිම ආකාරයකින් syntax එක තියෙන්න බෑ. හරිද? පැහැදිලිනේ? හරිද? එතකොට ඉන්ටර්ප්‍රිටර් මොකද වෙන්නේ? what is happening interpreters? syntax එක හම්බුනොත් එතන නතර වෙනවා. අපිට syntax එක correct කරන්න පුළුවන්. correct කරලා පස්සේ සමහරට continue කරන්න පුළුවන්. සමහරට මුලින්ම run කරන්න වෙන්න. වෙනවනේ. If you are using an interpreter, when you find a syntax errors, the program will stop executing. ක්‍රියාත්මක නතර වෙනවා. compile වෙන දෙන්නේ ක්‍රියාත්මක නතර වෙනවා. After correcting the error, you may be able to continue or you may be able to rerun it. සමහරට Tamanට ඒක නිවැරදි කරලා පස්සේ දිගට ඉස්සරහට ගෙනන්න පුළුවන්. සමහරට මුල යන්නත් වෙනවා. තව ලොකු වෙනසක් තියෙනවා. ඒ තමයි compilers වලදී program එක run කරන්න ඒ compile එක අවශ්‍ය නැද්ද? To run the compile program, do you want the compiler? Compiler ඕනේ? දැන් නැද්ද? ඕනේ නැහැ. ඇයි? අපිට හම්බ වෙන්නේ object file එකක්. object file එක machine එකේ තනියෙන් run කරන්න. So in the compiler, you don't want the compiler to run the program. හැබැයි interpreted language එකදී මොකද වෙන්නේ? අපිට හැමතිස්සෙම program run කරන්න interpreter එක ඕනේ. ඒක නිසා තමයි ඔයාලා කම්පියුටරේ Java program run කරනකොට Java basic එක දාගන්න ඕනේ කම්පියුටරේ. නැත්නම් phone එක. නැත්නම් run කරන්න බෑ. That is simply called Java virtual machine. අපිට තියෙන්න ඕනේ. අපිට Python program run කරන්න ඒ Python code එක තියෙනවා. Python pool එක තියෙනවා අපේ කම්පියුටර්. නැත්නම් run වෙන්නේ නැහැ. ඒ කියන්නේ running module එක තියෙනවා. interpreter එකේ base එක තියෙනවා. නැත්නම් run කරන්න බෑ. compiler ප්‍රශ්නයක් නැහැ. ඒ compiler එක මොකද? compile කරපු program එක. එතකොට අපිට ඒකට අර compile කරපු tool එක ඕනේ නැහැ. Because we have the independently machine executable code. අපිට තියෙන්නේ යන්ත්‍රයේ ස්වාධීනව ක්‍රියාත්මකද කොටස්. ඒ නිසා අපිට මොකද ඕන කරන්නේ? පැහැදිලිද? ඔය අපි කතා කරන මූලික කරුණු.
එහෙනම් අපිට පුළුවන් 44ට උත්තරේ ලියන්න පුළුවන් නේ. ඒ වාක්‍ය හරිද? Interpreter convert the entire source program into object program at once. නේද? අර්ථ විඤ්ඤාසකයා වැඩසටහන සම්පූර්ණයෙන් වස්තු ගෙදපත් කරනවා. ඒක වැරදි. නේද? ඒක වැරදි. B. Compilers convert the entire source program into object program at once. ඒක සාපේක්ෂව හරි. ඒක හරි. C. Programs written in high level language do not need language translator to execute on a typical computer. හරිද වැරදිද? වැරදි නේ. ඇත්තටම මැෂින් එකේ රන් කරන්න පුළුවන් මැෂින් කෝඩ් විතරයි. වෙන මොකුත් බෑ. Assembly value what convert කරන්න ඕන. That's why we need translators. හරිද? ඒක නිසා අපිට උත්තර වශයෙන් ගන්න වෙන්නේ B විතරයි. අංක 2. හරිද? පැහැදිලිද? take 45 ගන්න 45. take 45. So take question number 45. What is the answer? හරි ලේසි නේ. උත්තරේ අංක 2. මම දැන් කියන් ගියාම පේනවනේ. මතක තියාගන්න මේ 2011 අපේ පළවෙනි මේලු විභාගය. දැන් මේකේ හැවුවේ මූලික මූලධර්ම ගොඩක් තියෙනවා. ඒ නිසා ඊට පස්සේ පේපර් වල මෙච්චර සරල ඒවා අහන එකක් නැහැ. ඒ නිසා මීට වඩා පොඩ්ඩක් අපිට ටිකක් ලොකු දැනුමක් අවශ්‍ය කරනවා. පැහැදිලිද? නිසා ටිකක් මීට වඩා අවධානය යොමු. right 46 so 46 what is asking what is correct හරි එක අහන්න. so this is simply adding a comment එකක් දාන්නේ කොහොමද hash symbol hash එක දැම්ම නම් hash එකෙන් පස්සේ ටික වැඩ කරන්නේ නැතුව යනවා. එහෙනම් ඒක හරි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. B එක වැරදි. එහෙම එකක් නැහැ Python වල. C එකක් නැහැ Python වල. D බලන්නකෝ. ඒතර ඒ සමන එක මේක වැඩ කරනවා මේ ටික කමෙන්ට් එක. මේක බලන්නකෝ. පටන් ගන්නෙම කමෙන්ට් එකෙන්. ඒතර ඒ සමානයේ 1 එකෙන් වැඩක් නැහැ. අපිට ප්‍රශ්නයක් නැහැ නේ. ඒක යූස් කරන්න බෑ. මම ඔයාලට කිව්වා කමෙන්ට් දාන්න හේතු දෙකක් තියෙනවා. There are two reasons to put comments. One is called as programmer comments. අපි දාන්නේ programmerට යමක් ලියලා කියන්නේ. ඒක පස්සේ බලන කෙනාට මේක තේරුම් ගන්න පුළුවන්. අපි සමහරට programmersලා කමෙන්ට් දාන වෙන හේතුවක්. ඒ තමයි අපි යමක් කෝඩින් එකක් ලිව්වා අපිට තාම කෝඩින් එකේ අවශ්‍ය කරන දේවල් ලැබිලා නැහැ ෂුවර් නැහැ. තාම මේක අපිට දැනුන එනම උදා අපි කරන්නේ. අපි ඒ පිළිවිය తాවකාලිකව නතර කරනවා. දැන් මේ E එකේ මොකද කරලා තියෙන්නේ? අයි මේක තාවකාලිකව. ඒ සමානයි 1 එකෙන් අපි දැන් වැඩක් ගන්නෙ නැහැ. එතකොට A එකත් හරි D එකත් හරි E එකත් හරි. දැන් මේ අවුරුද්දේ ගොඩක් ළමයි වරද්දාගත්තා මේක E එක දාන්න නැතුව. මේ උත්තරේ තිබුණා මොකද? මොකද වාසනාවට මේ උත්තරේ තියෙනවනේ ඉස්සෙල්ලම. හරිද? ඒක නිසා අපේ ළමයින්ට තියෙන පුදුම හදිස්සියෙන් පේපර් එක ඉවර කරන්න. හරි පේපර් එක ගන්න පේපර් ඉවර කරන්න ඕනේ. පුළුවන් නම් ගෙදරින් පේපර් උත්තර ලියලා දෙන්න. හරිද? නිසා උත්තරේ අංක 3 47 47 අය බලමු. දැන් මේකේ උත්තරය අපිට හොයාගන්න පුළුවන්. අපිට ක්‍රම ගොඩක් තියෙනවා. මම එකක් තමයි කියන්නේ exactly you find the answer. exactly. එකක්. දෙවෙනි එක you remove the wrong answers. There is the two ways. excellent. දැන් මේක අපි අහන්නේ correct එකවනේ අහන්නේ. ඒ වාක්‍ය හරිද? ඒක වැරදි. ඇයි වැරදි? මේ සිංගල් කෝඩ් ක්‍රොස් වෙලා. ඒතර ඒක වැරදි. දැන් මෙතන තමයි නිමල්ස් කියලා. නිමල්ස් නිසා ඒක වැරදි. ඇයි? දාන්න බෑනේ ඒක. දැන් පටන් ගන්නේ මොකෙන්ද? quotation in quotation නිමල්ස්. ඔය එතකොට දැන් එහෙම දාන්න බෑනේ. ඇයි හේතුව?
දාන්න එහෙම දාන්න අපි මොකද කරන්න ඕනේ? අර බෑක් ස්ලෑෂ් එකත් එක්ක එකතු කරගන්න. දැන් මෙතන ඩබල් කෝඩ් ඩබල් කෝඩ් දැම්මම හරි. එහෙම තමයි එකක් ඩබල් එකක් සිංගල් දාන්න. එතකොට හරි. එකම එක දැන් මොකද වෙන්නේ මෙතන? නිමල් මෙතනින් පටන් මෙතනින් වැහුණානේ. S එකට ඉස්සෙල්ලා. එතකොට කොයි තුරු කෑ? එහෙම දාන්න බෑනේ. එතකොට එක වැරදි. එක වැරදි. හරිද? ඒ වැරදි. ඇයි ඒ වැරදි? සිංගල් කෝඩ්. කොහොම කම්බයින් කරන්න බෑ. හරිද? ඒ වැරදි. B බලන්න. B. අන්න B එක හරි. ඇයි B එක? දැන් බලන්න ළඟ පේනවා ඔයගොල්ලෝ. පේනවද? B එක හරි. C එක. C එක වැරදියි. variable තුනයි value එකයි. එහෙම කරන්න මේ විතර බෑ. මේ විතර බෑ. පුළුවන් විදියක් තියෙනවා. එහෙනම් A සමානයි B සමානයි C සමානයි දැම්මනම් අන්න හරි. ඒ කියන්නේ E එක හරි. හරිද? එතකොට B එක හරි D එක හරි. ඇයි? variable තුනක් තියෙනවනේ දැන්. එතකොට values තුනක් තියෙනවා. දත්ත තුනක්. ඒතර ඒක හරි. E එක කොහොමත් හරි. ඒතර හරි මොනවාද? B එකයි D එකයි E එකයි. එහෙනම් උත්තරේ අංක 7. පේනවනේ? right. ප්‍රශ්න තුනක් තියෙනවා තව. 48 49 50. තුනම උත්තර ලියන්නකෝ. මේ පළවෙනි වරුද ප්‍රශ්න පත්‍රයේ Python පන්ස ගොඩාක් තිබ්බා. Okay, we look at about the number 48. අපි 48 උත්තරේ පොඩ්ඩක් බලමු මොකද වෙන්නේ කියලා. නේද? මේකේ ඇත්තටම තියෙන්නේ මේ අර අපි ඉගෙන ගත්ත sorting කියන ප්‍රශ්න. sorting. ඒ කියන්නේ කොහොමද අපි සංඛ්‍යාවේ අනුපිළිවෙලට හදන්නේ? අපි ඇත්තටම දැන් මේක දිහා බැලුවාම අපිට තියෙන ලයිස්තුවක් තියෙනවා. ලයිස්තුව කියවන්න. So we have a list here. The list is reading. ඒතර ඒක තමයි අපි ගන්නෙ. මෙතන දැන් මේ list එකේ count එකනේ ගන්නෙ. count එකනේ 4යි කියලා. නේද? ඒතර මෙතන වැඩ කරන්නේ දැන් data count -1. ඒ කියන්නේ 3 දක්වා යන්නේ මේ loop එක 3 දක්වා යනවා. අපි කියන අතර interchange sort එක තමයි යන්නේ. So මෙතන යනවා මොකද්ද? I කියන්නේ දැන් මෙයාගේ I කියන්නේ මෙයාගේ data count කියන්නේ අර අන්තිම අගය දක්වා. So අපිට දැන් මෙතන දැන් අතනම මේ I එකට හැදෙන්නේ මොකද්ද? 0 1 2 3. ඒතර මෙතන k එකට හැදෙන්නේ මොකද්ද? 0 නේ 1 2 3. එහෙම හැදෙන්නේ දැන්. අපි දැන් මේ දෙක හැදෙන්නේ. දැන් මෙතන මාරු වෙන්නේ නැවනේ. මාරු වෙන්න ඕනේ. දැන් උඩ ගන්නනේ මොකද්ද? කුඩා එකද විශාල එකද? ගන්න කුඩා විශාල. කුඩා එක ගන්න ඕනේ. කුඩා එක ගන්නවා. දැන් බලන්න මෙතනදී මේ රීප්ලේස් කරන්න වෙන්නේ මොනවාද? දෙවෙනි සංඛ්‍යාව කුඩා. නේද? දෙවෙනි සංඛ්‍යාව වෙනස් කරන්න වෙන්නේ. දෙවෙනි සංඛ්‍යාව කුඩා නම් දෙවෙනි සංඛ්‍යාව උඩට ගන්න ඕනේ. මුල් සංඛ්‍යාව මාරු කරනවා. ඒකනේ කරන්න ඕනේ වැඩි. එතකොට ගැලපෙන්නේ මේකට දැන් මේ ටික බැලුවොත් 4 වැරදි. ඇයි? කෝලන් එකක් නැහැ. 5 වැරදි. ඇයි කෝලන් එකක් නැහැ. 3 වැරදි. ඇයි? සමහර ගොඩක් නැහැ. එතකොට ගැටලුව තියෙන්නේ 1 සහ 2. You can see that when you look at the answers, you can just take out the wrong ones. So 5th is wrong, no colon sign. 4th is wrong, no colon sign. So third one is not valid because equal sign is not going to work. So only thing you have to check about 1 and 2. 1 and 2 syntax correct. Only thing about logical part. බලන්න ඕන කොන්දේසි කරේ. නේද? කොන්දේසි. එහෙනම් මොකද වෙන්නේ? එකද දෙකද? මාරු කරන්න ඕනේ I එක ලොකු නේද k එක ලොකු නේද? නැත්නම් I එක පොඩ නේද k එක පොඩ. එහෙනම් අපිට තියෙන ප්‍රශ්න. k එක පොඩ නම් මාරු කරන්න. ඕකනේ වෙන්න ඕනේ. එහෙනම් උත්තරේ මොකද? අංක 2. දැන් මේක තමයි අපි මේ කතා කරන ලූප් එකේ මූලික ආකෘතිය. මේ කන්ඩිෂන් එකේ මූලික ආකෘතිය. නැත්නම් මේ කතා කරන ප්‍රෝග්‍රෑමින් ආකෘතිය. ඉතින් අපි මේක තමයි ගිය සතියේ හැදුවේ. පේනවද? පැහැදිලිද? We go for 49. 49. අපි යම් 49ට. 49.
බලන්න හදන්න 49 49. So we try to see this one how it is working. See, first we start with this one here. අපි ඉතින් පටන් ගන්න ඕනේ. print කරන්න function එක මොකද්ද? fun කියන එක data transfer කරනවා. data කියන්නේ මොකද? මේ ආගයන් ටික transfer කරනවා. It is getting 5 1 23 10 minus 3. පොඩි කෙනෙක් ගන්නෑ. පොඩි ගන්න. so මෙතනට එනවා මේ ටික තමයි මේ a කියලා එන්නේ. ඒ කියන්නේ මොකද්ද කොට? 5යි 1යි 23යි 10යි 3යි. හරිනේ. එතන මුලින්ම ගන්නවා මොකද්ද? I කියලා variable එක හදා ගන්නවා. c equal 1 a 0. නේද? a එක 0 කියලා මතක තියාගන්න. ඒ කියන්නේ ගන්නේ I කියන්නේ 1යි. c කියන්නේ a 0. ඒ කියන්නේ කීයද? c කියන්නේ 5යි. එහෙනම් I කියන්නේ 1යි. c කියන්නේ 5යි. ඒක පැහැදිලිනේ? So now we come here. I less than len a. len කියන්නේ කීයද? 5යි නේ. len කියන්නේ 5යි. හරිද? len කියන්නේ 5යි. So 5යි කුඩාද I කියන්නේ කීයද දැන්? 1යි. කුඩාද? ඔව්. කොන්දේ සත්‍යයි. අතුල්ට එනවා. මෙතනට එන්නේ. ai. මේ වල පළවෙනි. පළවෙනි කියන්නේ කීයද? 1යි. 1 විශාලද c ට? c කියන්නේ කීයද? 5යිනේ. කොන්දේසිය අසත්‍යයි. එනේ අතුල්ට යන්නේ නැහැ මෙතනට එන්නේ. මෙතනට එන්නේ. ඒ කියන්නේ I equal I plus 1. දැන් I එක මොකද වෙන්නේ? I එක එකගෙන I එක දෙක වෙනවා. කොන්දේසිය තාමත් සත්‍යයි. ඇතුළට එනවා. ai කියන්නේ කීයද? 2යිනේ. එහෙනම් දෙවෙනි කියන්නේ කීයද? 23යි. ඒ කියන්නේ දෙවෙනි එකනේ. හරිද? හරිද? එතකොට දැන් ඒ කියන්නේ 2යිනේ. 2යි කියන්නේ මේකනේ. එහෙනම් 23 විශාලයි c. c කියන්නේ කීයද? 5යිනේ. c තවත් 5නේ තිබුණේ. දැන් කොන්දේසත් ඇතුළට එනවනේ. නේද මොකද දැන් c සමනේ ai. ඒතර c එක දැන් තියෙන්නේ 5 ai. i කියන්නේ කීයද? 2යි ai කියන්නේ 23යි. දැන් මොකද වෙන්නේ? මේ 5 වෙනස් වෙනවා කීයෙන්ද? 23. දැන් මම හැසම ලියනනේ මේ වෙනදී. පේනවද? මම ඒ වෙනදී ලියනවා. පර්ණ එක කැපවලුත් එක ලියුවා. පර්ණ එක කැපවලුත් එක ලියුවා. දැන් c කියන්නේ මට 23යි. දැන් මෙතනට එනවා. i සන i දැන් 1යි. දැන් i 2 තිබුණේ i එක දැන් 3 වෙනවා. i එක 3 වෙනවා. i එක 3 වෙනවා. දැන් එහෙනම් මෙතනට එනවා 3 කුඩායි 5. කොන්දේසිය සත්‍යයි ඇතුළට එනවා. දැන් මොකද වෙන්නේ? ai විශාලයි c. ai කියන්නේ කීයද? i කියන්නේ 3යිනේ. 3 කියන්නේ 10යි. 10 විශාලයි 23. කොන්දේසිය අසත්‍යයි ඇතුළට යන්නේ නැහැ. එහෙනම් මෙතනට එනවා. i සන i දැන් 1යි. i එක මොකද වෙන්නේ? දැන් 3 තියෙන්නේ. i එක 4 වෙනවා. කොන්දේසිය සත්‍යයි ඇතුළට ආවා. ai. ඒ කියන්නේ i එක 4 නේද? ඒ කියන්නේ කීයද? ඍණ 3යි. ඍණ 3 විශාලයි කීයද? 23. කොන්දේසිය අසත්‍යයි ඇතුළට යන්නේ නැහැ. මෙතනට එනවා. i සන i දැන් 1යි. i දැන් 4 වෙනවා. දැන් sorry 4 නේ තිබුණේ. i 5 වෙනවා දැන්. ඒක පේනවද? 4 i 5 වුණා. දැන් 5 කුඩායි 5. කොන්දේසිය අසත්‍යයි. ලූප් එක ඉවර වෙනවා. එනවා කොතනද? රිටර්න් c එකට. රිටර්න් c. c කියන්නේ කීයද දැන්? 23යි. 23 රිටර්න් කරනවා මෙතන. එහෙනම් print වෙන්නේ කීයද? 23. එහෙනම් උත්තරේ අංක 5. පේනවද? දැන් මහා ලොකු අමාරු සංකීර්ණ ගානක්ද? පේනවද දැන්? කොහෙද වරද්දගත්තේ අපි? කොහෙද වරද්දගත්තේ? you have to work one by one. මේවයි පැත්තක ලියන්න මම හැමසම කියනවානේ මේවා මනසෙන් කරන්න බෑ. දැන් මමත් මේක ඕන පොඩට මම ලියනනේ පොඩ්ඩක්. මම ලියනනේ මේක. ඇයි මේ ලියන්නේ? මටත් සමහරවිට වැරදුනානේ. මොකද මේක අමතක වෙනවනේ අපිට. අමතක වීම සරල දෙයක් නේ. ඒ නිසා පේන්න ලියන්න, කප ලියන්න, කොට ලියන්න, මක ලියන්න. ඒක මේක පේනවා. ඒක පාවිච්චි කරන්න. මම හැමසෙම කියන්නේ ඒකයි. You must work, you must write,
it should visually appear the answer, otherwise you can't understand what we have written. එනිසා ඒක පාවිච්චි කරන්න. දැන් පේනවනේ කාටද බැරි වුණා නම් බැරි උනේ මේ උපදේශ පිළිපදින්නේ නැති නිසා. උපදේශ හරියම වැදගත්. මේ පුංචි පුංචි ඒවා කියන්නේ ඔය කතාව තේරුම් ගන්න. ප්‍රශ්නාංක 50. ප්‍රශ්නාංක 50. බලන්න 50 උත්තරේ දැන් හදාගන්න ටක් ගාලා. 50 උත්තරේ දාන්න ටක් ගාලා. So look at how this is going to work. ඉතලා බලන්න දැන් මේකේ ඇත්තටම අපිට තියෙන්නේ පොඩි දෙයක් නේ. එකකට අපිට තියෙන්නේ මොකද්ද? ෆයිල් එකක් කියලා වෙන ෆයිල් එකක ලියනවා. අපි ලියන පදේ ගැන බලන්න මේක ලියන පදේ තියෙන්නේ. මේක ලියන පදේ. මේක ලියන පදේ කොහොමද ලියවෙන්නේ? data 0, data 1, data 2. ඔරිජිනල් ලියන්නේ that's total. ඉතින් අපි ෆයිල් එක කියවුවොත් මොකද කියවන්නේ? data 1 කියන්නේ මොකද්ද? නම. data 2 කියන්නේ මොකද්ද? sorry data 0 කියන්නේ නම. data 1 කියන්නේ පළවෙනි නම, data 2 කියන්නේ දෙවෙනි නම. දැන් මේ total එකනේ print කරන්නේ. total එක එන්නේ කොහමද? මේ total equal float data 1 float data 2. float කරලා print කරන්න float කරලා. දැන් මේක right පදයක් නේ තියෙන්නේ. ලියන්නේ තනිපදේ පේලියෙන් පේලිය. පේලිය පේලිය ලියන්නේ. පේලිය පේලිය. එතකොට වෙන්න පුළුවන් උත්තරේ පේලිය පේලිය නම් දත්ත හතරක් ඕනේ. නම පළවෙනි නම දෙන එකතු. එතකොට අපිට වෙන්න පුළුවන් 3 හෝ 4නේ. දැන් 3 වෙන්න බෑ මොකද 3 ලියන්නේ ඩෙසිමල් නැතුවනේ. ෆ්‍රැක්ෂනල් පාර්ට් නැතුවනේ. ඒක වෙන්න බෑනේ. ගානිත් මොනවා නැතත් අපිට මේ පෙළ දිහා බැලුවත් හොඳටම උත්තර ලියා ගන්න පුළුවන්කම නැහැ. අයිත් මොකද ඕනෙත් නැහැ. තේරෙනවද? අපිට මේකෙන් වැඩේ කරගන්න පුළුවන්. දැන් සමහරට අපි ප්‍රෝග්‍රෑම් එකක් දෙනකොට ගොඩාක් අපිට ප්‍රෝග්‍රෑම් එක ඔක්කොම බලන්න ඕනේ නැහැ සමහරට. දැන් අපි ඒක දන්නේ නැහැ මේ while line කියන්නේ මොකද්ද? පේලියෙන් පේලිය කියවන්න කියන එකනේ මේකෙන් කියවන්නේ. නේද? පේලියෙන් පේලිය කියවන්න මොකද මෙතන තමයි මේ read line එක. read line කියන්නේ පේලියක් ගන්න කියන එක. මෙතනත් ඒක තියෙනවනේ ආයසනේ read line. පේලියක් ගන්න. පේලියනේ ගන්නේ line එක කියන්නේ පේලිය දිලා වසාව. අපි ඒකනේ මේ ස්ප්ලිට් කරගන්න. නේද? ඒක අපිට සමහර විට ප්‍රෝග්‍රෑම් එකක් දිහා බැලුවාම ගොඩාක් ඒවා බලන්න ඕනේ නැහැ. පොඩි කරුණු දෙක තුනකින් උත්තරේ හදාගන්න පුළුවන්. පැහැදිලිද? තේරෙනවනේ? So 2011 අවුරුද්දේ ගොඩාක් තිබ්බා MCQ ප්‍රශ්න. මේක හොඳයි මොකද අපිට මේකෙන් ප්‍රෝග්‍රෑමින් ගැන ලොකු අදහසක් ගන්න පුළුවන්. ඔරෝ ගන්න පුළුවන්. ඒකයි මම මේක තෝරගත්තේ මොකද මේ ප්‍රශ්න පත්‍රයේ Python වලට හොඳයි. Python වල. ප්‍රශ්න හොඳයි. ඒ නිසා අපිට ගොඩක් දේවල් සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? Okay, now we are going to paper 2. paper එක දෙකට යන්න අපි මේ structure part එකේ තිබුණේ නැහැ අපිට මොකුත් එහෙම ලොකු දෙයක් මේකේ Python වලින් ගන්න. හැබැයි අපිට essay ප්‍රශ්නයක් තිබුණා. we got essay question. ආයතන මූලික දේවල් වල ප්‍රශ්නයක් තියෙන්නේ මූලික දේවල් වල ප්‍රශ්නයක්. අපි චුට්ටක් ඒක අරන් බලමු කොහොමද මේක වෙන්නේ කියලා. හරි? මෙන්න මේකයි ප්‍රශ්න. අපිට 1 2 3 අපිට හරිම ලේසි ABC. So question number 5, first asking explain the necessity of a program translate in computer programming. පරිගණක ක්‍රමලේඛනයේදී මේ වැඩසටහන් පරිවර්තකයේ අවශ්‍යතාවය මොකක්ද? මොකද අවශ්‍යතාවය? කියන්න බස්. මේක language translator කියන්නේ. නැත්නම් මේ program translator. ඇයි මේක ඕනේ කියලා අහනවා. සරල අදහස මොකක්ද? කම්පියුටරේට මිනිස් භාෂා තේරෙන්නේ මිනිස් භාෂාවෙන් වැඩසටහනක් පරිගණක තේරෙන පරිගණක භාෂාව කවදාද කරන්නේ? So the computer cannot understand human language. We have to convert the human language code into the machine understandable code. That is simply machine code. To make the translation, we need a actual language translator, program translator. ඉතින් මූලික අවශ්‍යතාවය. තේරෙනවද? අපිට ඒක වාක්‍යයකින් ලියා ගන්න පුළුවන් නම් ලකුණු ගන්න පුළුවන්. ඉතින් මේක මම 2011 නේ මේ සරල මූලික මූලධර්ම ඇහුවේ. This 2011 the first A level paper they ask basic concepts, basic ideas. Now give two main features of each of the first generation and second generation. පාලනීය පරම්පරාව සහ දෙන පරම්පරාවේ මූලික ලක්ෂණයක් අහන්න.
ලක්ෂණ දෙකක්. මූලික ලක්ෂණ දෙකක්. පුළුවන් කියාගන්න. පුළුවන් කියාගන්න මූලික ලක්ෂණ දෙකක්. මේ දෙකම මොකක්ද යපෙනවද? computer hardware මත යපෙනවා. First generation is both are depend on the computer hardware. ඒ කියන්නේ අපි X කියන program එක X කියන computer ලියුවොත් program එක ඒක Y computer පාවිච්චි කරන්න බෑ. Both the first generation second generation depend on the hardware of the computer system. පළවෙනි සහ දෙවෙනි පරම්පරා දෙකේදීම අපි සකස් කරන වැඩසටහන පරිගණකයේ දෘඩාංගම තියපෙනවා. X කියන පරිගණක දෘඩාංගම මත වැඩ කරන පරිගණක වැඩසටහන Y එක වැඩ කරන්නේ නැහැ. Y පරිගණක ආකාරය. මොකද මේ දෙක වෙනස් නිසා ඒක එක ලක්ෂණයක්. දෙවෙනි එක first generation එකේදී පරිවර්තකීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒක තියෙන්නේම machine code. ඒකේ execution speed එක ක්‍රියාකාරී වේගය වඩාත් වැඩි. මේකේ මැෂින් එක තේරෙනවා. ඒක මිනිස්සුන්ට තේරුම් ගන්න ඉතාමත්ම අමාරුයි. දැන් මිනිස්සුන්ට තේරුම් ගන්න වඩාත්ම අමාරුයි. නමුත් කම්පියුටර් තේරුම් ගන්න ඉතාමත්ම පහසුයි. පරිගණක ගත කිරීමක් නෙමෙයි. පරිවර්තනය කිරීම. ඔව් පරිවර්තන වශයෙන් කරනවා. ඔව් කමක්. ඔව්. එතකොට කාර්යක්ෂමතාව වැඩි වෙනවා කියන අපහොම දෙකක් කාර්යයක් වැඩ කරන වේගයනේ. ඔව්. පරිවර්තනය කිරීම වැඩ කරන වේගය. උදාහරණයක් අපි ගත්තොත් දැන් අපි ගත්තොත් කම්පයිල් එක සහ ඉන්ටර්ප්‍රෙට් දෙකේම පරිවර්තන සිද්ධ වෙනවනේ. හැබැයි නමුත් කාර්යක්ෂමතාව වෙනස් නේ. මොකද ට්‍රාන්ස්ලේට් කරන විදිහ කම්පයිල් එක විදියක් ඉන්ටර්ප්‍රෙට් තව විදියක්. හැබැයි දෙකම පරිවර්තනය කරනවා. හැබැයි දෙකේදී වේගය දෙකක්. ඒ නිසා ඒක වේගය කියන එකත් එක්ක පරිවර්තන සම්බන්ධ කරගන්න ඕනේ නැහැ. ඒක දෙයක් කියලා කියනවා. ඒක ඇත්තට ලක්ෂණ දෙකක්. වේගය එක පරිවර්තන තව එකක්. මොකද ඇත්තටම අපි ගත්තොත් ට්‍රාන්ස්ලේට් කියන්නේ පරිවර්තකනේ. ඒක පරිවර්තනයේ ආකාර තුනක් තියෙනවා. ඇසෙම්බලර් කියන එකයි, ඉන්ටර්ප්‍රෙට් එකයි, කම්පයිලර් එකයි. සමහර කටේ ඇසෙම්බලර් කියන සලකන්නේ පරිවර්තකයක් කියලා. සමහර පොත්වල සමහර කට සලකන්නේ නැහැ. හරි? සමහර කටේ සලකන්නේ ඇසෙම්බලර් කියන පරිවර්තකයක් කියලා. එතකොට දැන් පළවෙනි පරම්පරාවේදී පරිවර්තන කිරීම අවශ්‍යම නැහැ. ඒක එක හේතුවක් වේගය වැඩි වෙන්න. එක හේතුවක්. හරි. ඒක අපිට කම්පියුටර් ගන්න පුළුවන්. ප්‍රශ්නේ C කොටස. C කොටස. ආනමාද main flow control. තුනයි තියෙන්නේ නේ. මා තුන. sequence, selection, iteration. දෙයට ෆ්ලෝ chart තුනක් අඳින්න. නේද? අනුක්‍රමය, කොන්දේසින තවරණ තේරීම සහ පුනර්කරණය. ඉතින් මේක මම කියනවා මේක පළවෙනි අවුරුද්දනේ. නිසා කිසි ප්‍රශ්නයක් අපි හැමෝටම මේක ලියා ගන්න පුළුවන්. හරි නේද? right. D එක කොටස් දෙකක් තියෙනවා. මිනිත්තු 5ක් විතර ගන්න 10ක් විතර කමක් නැහැ. බලන්න D එකේ A සහ 1 සහ 2කට උත්තර දෙන්න පුළුවන්ද කියලා. අපි හැමෝටම පුළුවන්. Okay, we'll try to see the answers for this one. අපි බලමු මේකේ උත්තරේ කොහොමද එන්නේ කියලා නේද? අපිට බලා ගන්න පුළුවන් නේ. අපි දැන් පෙළියෙන් පෙළිය බලනවා. ඉස්සලා මානේ errors. පළවෙනි පෙළිය වැරදි තියෙනවද? තියෙනවා. මොනවද තියෙන්නේ? එකක් තමයි මේ ඩබල් කෝට් එක වහලා නැහැ. ඒක එක වැරද්දක්. වරහන් දෙයක් දෙක වරහන් වදින එකයි. නිසා වැරද්ද දෙකක් තියෙනවනේ. There are two errors in the first line. One is it doesn't close the double quotation and closing of one bracket is missing. There are two errors there. වැරදි දෙකක් තියෙනවනේ. හොඳට බලන්න. දැන් සමහරට අපි මේවා ගහද්දී අපිට ඕවා තමයි ප්‍රෝග්‍රෑම් වල වැරදි වශයෙන් හවුවෙන්නේ. So these are the actual syntax errors. No syntax errors. There's a syntax error. Then second line there seems to be no problem. දෙවෙනි එකේ වැරද්දකට පේන්නේ නැහැ. මොකුත් වැරද්දක් දෙන්නේ පේන්නේ නැහැ. Look at the third line. Third line then a problem. Third line ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? අපි දැන් third line එකේ මොකක්ද ඇතුළේ තියෙන්නේ? while එක ඇතුළේ නේ. දැන් Python නම් මොකද වෙන්න ඕනේ? while එකක් දාපු ගමන්. failure indent වෙන්න ඕනේ නේද? තනිකර තුන්වෙනි පිළිය තමයි. තුන්වෙනි failure අයිති කාටද? while x not equal 0 වලට නේද? එහෙනම් එයා මොකද වෙන්න ඕනේ?
ඒ අනිව ඇතුළට තල්ලු වෙන්න ඕනේ නේද? ඇතුළට තල්ලු මේක වැඩ ගන්න පුළුවන්ද? කොහොමද වැඩක් නැහැ නේ. වයිල් එකට කිසිම දෙයක් නැහැ නේ. සින්ටැක්ස් එක. පේනවද? හරිද? එතකොට third line එකේ bn equal null කියන එක අනිවාර්යෙන් indent වෙන්න ඕනේ. වැරද්ද නැද්ද? වැරද්දා. කාටද හවුනේ? නේද? තනි පෙරද තියෙනවා? ඉතින් ප්‍රෝග්‍රෑම් තියෙන තැන වැරදි. ඒක සින්ටැක්ස් එකක් නේ. දැන් අපි කියන්නේ ග්‍රැමර් රූල් නේ. දැන් වාක්‍යයක තිතක් නැහැ කියන්නේ වැරද්දක්. නමුත් වාක්‍ය වචන දෙක මාරු කරොත් ඒත් වැරද්දක් නේ. මම යමිකදට කියන්න බෑනේ. නේද? ඒ වගේ මේකත් දැන් සින්ටැක්ස් එක වෙන්න ඕනේ. අනේ ඉන්ටෙන්ට් වෙන්න එපා. එතන වැරද්දක් තියෙනවා. දැන් අනේ සින්ටැක්ස් කරන්නේ. සින්ටැක්ස් එක. හරි? කාරක විදෝෂ. මේ කියන්නේ ලොජිකල් නෙමෙයි. හතරවෙනි පේලිය වැරද්දක් පේන්නේ නැහැ නේ. හතර වැරද්දක් පේන්නේ නැහැ. හතර වැරද්දක් පේන්නේ නැහැ. පහේ වැරද්දක් පේන්නේ නැහැ. පහේ වැරද්දක් පේන්නේ නැහැ. හය වැරද්දක් තියෙනවද? හය තියෙනවනේ මොකද්ද? ඩබල් ඉක්වල් දෙකක් දාන්න බෑ. ඉක්වල් දෙකක් දාන්න if එකට කොන්දේසි වලට. මෙතන දෙන අසයින්මන්ට් එක. එහෙනම් එතන වැරද්දක් තියෙනවා. එහෙනම් ඩබල් කොටේෂන් ඩබල් ඉක්වල් එක වැරදි. 7 මේ වැරද්දක් තියෙනවද? තියෙනවනේ මොකද්ද? දැන් Python එකේ කොන්දේසියක් ලූප් එකක් දැම්මොත් කොලන් එකක් දානවා. හැබැයි සෙමිකොලන් කොහොමද දාන්නේ? සෙමිකොලන් එක දාන්න. මේක වැරදි. අපි ඇත්තටම C language එක ගත්තොත් PHP ගත්තොත් පේරියාග අනිවාර්යෙන් සෙමිකොලන් තියෙනවා. ඒක C වල සහ PHP වල නීතිය. අංක 8. මේකත් මොකද වැරද්ද? අර තුනේ වගේමයි නේ. තුනේ වැරද්ද මෙතන දිනවනේ. තුනේ ඉන්ඩෙන්ට් කරේ නැත්නම් ඉන්ඩෙන්ට් කරා. ඉන්ඩෙන්ට් නොකරන එකත් වැරද්දක්, ඉන්ඩෙන්ට් කරන එකත් වැරද්දක්. අනවශ්‍යව ඉන්ඩෙන්ට් කරන එක වැරද්දක්. ඕනද ඉන්ඩෙන්ට් නොකරන එකත් වැරද්දක්. 8ත් වැරදි. 9 වැරද්දක් නෑ නේ. වැරද්දක් නෑ. 10 වෙන වැරද්දක් නෑ. 10 වැරද්දක් නෑ. 11 අර පළවෙනි එකේ වැරද්ද දෙකම තියෙනවනේ ආයෙසර. පළවෙනි වැරද්ද දෙකම එනනම් එතන වැරදි දෙකයි. හරිනේ? සබානේ වැරදි ගොඩක් තියෙනවනේ. පළවෙනි පෙළේ වැරද්ද තියෙනවා, තුනේ වැරද්ද තියෙනවා, 6 තියෙනවා, 7 තියෙනවා, 8 තියෙනවා, 11 තියෙනවා. හරි නේද? රයිට්. ඊට පස්සේ අහනවා මේ පුංචි කතාවක්. මේ ප්‍රෝග්‍රෑම් එකේ උත්තරේ වැරද්දක් තියෙනවා. මේක රන් කරාම හරියට බයිනරි දෙන්නේ නැහැලු. වැරද්ද කොහෙද? වැරද්ද මොකක්ද? කොහොමද වැරද්ද හදන්නේ කියලා කියන්න. කොතනද පොතේ වැරද්ද තියෙන්නේ? කිවෙනි පේලියේ? මොකද වැරද්ද තේරෙනවද? ඔය හොඳට බලන්න 7 වෙනි පේලියයි 9 වෙනි පේලියයි. ඇත්තටම 9 වෙනි පේලියේ සින්ටැක්ස් එකකුත් තියෙනවා. 7යි 9යි බලන්න. අපි දැන් ඩෙසිමල් බයිනරි කරද්දී එනාගේ එකතු කරන්න ඕනේ දකුණු පැත්තටද වම් පැත්තටද? When you are doing decimal to binary, the value, the remainder, where we are going to add to the right side or left side? Left side. So then බලන්න 7යි 9යි අතරේ
දැන් STRX රිමයින්ඩර් එකනේ. ඒක එකතු කරන්නේ කොහෙද? නේද? වැරද්දක් පේනවනේ. දෙකම එකම දේ වෙන්න ඕනේ නේද? නේද? එතකොට වෙනස් කරන්නේ 7ද 9ද? හා? වෙනස් කරන්නේ 7ද 9ද? 7 නේ. 7 පදේ වෙනස් කරන්න හරිනේ. 7 මොකද වෙන්න ඕනේ? str remainder plus bn. දැන් ඇත්තටම ඕකේ 9 වෙනි පේලිය කොහොම තිබුණොත් ඔය තේරෙම තිබුණොත් හරියට වරදිනවද? බලන්න ඕගොල්ලෝ. 7 පේලිය වෙනස් කරන්න ඕනේ. ඔයාලා උත්තරය අලුතෙන්ම ලියන්න ඕනේ. ඔයාලා ඔක්කොම ටික ඔක්කොම අලුතෙන් ලියන්න ඕනේ. 7 පේලිය වෙනස් වෙන්න ඕනේ. ඔක්කොම ලියන්න ප්‍රෝග්‍රෑම් එක ලියන්න ඕනේ. නැත්නම් ඉන්ඩෙන්ට් එක කොහොම වරදිනවද? Which lines of the program should be changed and state how they should be changed to obtain the desired result. මොකද අතරම 9 පදේ වෙනස් කරන්න ඕනේ. උත්තරේ ගන්න. 9 පදේ ඉන්ඩෙන්ටේෂන් වෙනස් කරන්න. ඔය බාන ප්‍රෝග්‍රෑම් එකේ හොඳට. දැන් 9 වෙනි පෙළිය මොකද්ද print කරන්නේ? STR X කරනකොට රිමයින්ඩර් මේ කෝටියෙන් ගන්න නේද? ඒක print කරද්දී ලොකු අවුලක් වෙනවනේ. ඒක අන්තිමට එන එකනේ. එන එක මොකද වෙන්න ඕනේ? ලූප් එකෙන් එළියට යන්න ඕනේ. එතකොට ඒක එන්න ඕනේ අර while loop වල සෙට්. ඒ කියන්නේ x not equal to සමානයි. ඒක එන්න ඕනේ තව පේලියක් එළියට දුවන්න ඕනේ. නේද? අන්න ඒකයි මම කිව්වේ. දැන් ඒකත් ඇත්තටම syntax error එකක්. ඒකත් syntax error එකක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක syntax error එකක් වුණාට මෙතන බලන එක logical error එකක්. දැන් මොකද මෙතනදී loop දෙකක් තියෙන නිසා ඔය bn සමාන strx plus bn කියන එක syntax error වශයෙන් හවු වෙන්නේ නැහැ. අය උඩ loop එක තියෙනවා. ඒක හවු වෙන්නේ නැහැ. එසා මෙතන දෙක හවු වෙන්නේ අර මොකක්ද? logical error එකක්. ඒක නිසායි විභාගෙදී ඔය ඕකේ පළවෙනි ප්‍රශ්න කොටසට ඒක වැරද්දක් වශයෙන් පෙන්වන්නේ නැත්තේ. syntax එකක් තිබුණාට ඒක ඇත්තටම මෙතන සෙට් වෙන්නේ logical error එක. මොකද දැන් අපි මම highlight කරොත් මේ ටික ඔක්කොම වැඩ කරනවනේ මේ ටික වැඩ කරනවනේ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ වැඩ කරන්නේ. නේද? so මේ bn equal strx bn කියන එක මේ y ට අයිති වගේ පේනවා. එතකොට syntax එකේ වැරද්දක් වෙන්නේ නැහැ යා. ඒක වැඩ කරනවා. හැබැයි logic පැත්ත ගත්තොත් logic පැත්තේ වැරදි. ඒක නිසා මේක පළවෙනි කොටසේදී ඒක නොලියුවයි කියලා ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ප්‍රෝග්‍රෑම් එක රන් කරද්දී මේක නිසා උත්තරේ වරදිනවා. ඒතර වෙන්නේ මොකද්ද? මෙන්න මේ ඉතිරිය තමයි එයා මෙතන print කරන්නේ. ඒතර binary numbers ASCII මොකද කරන්නේ? අපි 100 වගේ අංකයක් ගත්තොත් ලොකේ දක්වා ඉතුරු වෙනවා. හරිද? ඒ නිසා මොකද වෙන්නේ? මේක තල්ලු වෙන්න ඕන එකක් එළියට. ඒ නිසා ප්‍රෝග්‍රෑම් එක අලුතෙන්ම ලියන්න ඕනේ. කැලි විතරක් කියලා හරියන්නේ. ඒක වඩා ලේසියි. එතකොට කරන්න මොකද්ද? ප්‍රෝග්‍රෑම් වල ඉස්සරහින් තියෙන කමෙන්ට් එක දාන්න. කරෙක්ට් කරපු තැන් වල කමෙන්ට් එක දාන්න. අනිත් තැන් වල ඕනේ නැහැ. තමන් වෙනස්කම් කරපු ලයින් ඉස්සරහට කමෙන්ට් එක දාන්න. ඔව්. ඒක අනිවාර්යයෙන් හදන්න එපා. දැන් පළවෙනි එකේදී errors ටික කියපු නිසා ඒ ටිකයි highlight error ටික පෙන්නන්න ඕනේ. error ටික ලියන්න ඕනේ නැහැ. දැන් වෙනස් කරන්නේ දැන් මෙතන structure වෙනස් කරන්නේ අපි. structure එක. ඒ කියන්නේ 7 වෙනි පේන හැබැයි 7 සහ 9 structure වෙනස් කරන නිසා ඒ දෙක highlight කරලා වෙනවා. අනිත් පේල වැරදි හරියට උඩ පෙන්නපු නිසා ඒ errors ටික නැවත පෙන්නන්න අත්‍යවශ්‍ය නැහැ. පැහැදිලි මම කියපු කතාව. ප්‍රෝග්‍රෑම් එක අලුතෙන්ම ලියන්න. අර පෙළ දෙක අතර ලියන එක ප්‍රමාණවත් නැහැ. පැහැදිලි නේද? ඇත්තටම 2011 අවුරුද්දේ Python ප්‍රශ්නෙට සෑහෙන හොඳ ඉගෙන ගන්න දෙයක් සෑහෙන තියෙනවා. හරිද? මේක පළවෙනිම පේපර් එකනේ අපිට හම්බ වෙච්ච. ඉතින් මේක අපි ඔයාලා ගණන ගොඩක් ඉගෙන තිබුණා.